नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से ये धम्मा हेतु प्रभवा ते संहेतु तथागतो आह ते संचयो निरोधो एवं वाति महासमनोति। अति गौरवनीय सदा पूजनीय वंदनीय महासंघरत्न नवसराई सदा संपन्न कार्मिक किंमतों किंमत मेरे नाम मेमोति सुदानंगे में लोथरा बुद्धविज्ञान महांसे अतिथि अनुकंपावें देखना कर श्री धर्में विशेष मातृत्व अभिमदिनाथन गुड़ा वटिना दवसाक हेतमाई दुपसंपुर असुरसापोय दामित महाराथन महांसे में श्रीलंका द्वीप तथागत अमान्य महाशय की अनुविधि रगनापु दवस इदागन थमाई में श्रीलंका द्वीप आलोक कैट्यूने प्रज्ञाव कैट्यूने कैट्यूने में श्रीलंका वासियों ये एस्थिक प्रयासों दिया इतिन तुम अवस्थाओं से करने तुम सत्पुरुष हो महेंद्र महारथन महाशय प्रवाकरण अतिशय वंदनीय क्रियादाम्यस्यनो अददवस पुरावटन अपित गुरुवन्ना तुमन महांसे हरकनाव फणी विटे मुहत्त के रखे होंगे न तरह हित भय वचने संवर करन में प्रतिपत्ति धर्मे एसिडेंट पुरोनो बुद्धविज्ञान महांसे तक पूजा कला वेनवा के अमान्य महांसे के साथ में कामी विटे बिना सत्पुरुष कल्याण वचक अपि पुत्रोपाकार गुणसरक हुआ योगे मुखुरो रोमंटे हुआ इंद्रनिते अनु ये दुनिया सामरने इमा कोना पर तेरक नती में संसार दुखे निकलेना इतर वीम पिनिस में सार्थक में माताओं को दुर्विवाद के कारण से हेतु दिनाओं में देखना सोने क्रांतियों में किमोतन में देखना वे समाहर एंबोलावट इतामत क्यों केंगुरु स्वभावें युक्ताई विपुल मानसा चतुर सेलविन मानसा चतुर सवने को एक केवल बनने का अपासु किमोतुनी में शास्त्र में आवकोद नोन सावकोद करंट वेरी इतने था अभी हमारे नाम सफर बुराक में अत दुखी दिनवा में अत दोनों से करना केने कुटे
ජරා මරණ ශෝක පරිදේව කියන මේ ටික ස්වභාවයෙන් දුක කියන එක තේරෙනවා. නමුත් කෙනෙකුට ජාතිය දුක කියලා තේරුම් අනේ දාතේ දෙවියන් යාමේ දුක ගැන කලසේ මේ භ්‍රමචර්යා වාසයට කැමති වෙන්නේ කෙනෙකුට ජාතිය දුක කියන එක තේරුණා. අපි ගොඩාක් දෙනෙකුට ජාතිය දුක ජාතිය කියන්නේ ඉපදීම දුක කියන එක තේරෙන්නේ නැහැ. ජාතිය කියන එක ගත්තාම ඒ වචනේ අපි ධර්ම මට්ටමේ ඉඳලා ඊටමත් සියුම් ස්වභාවයට වහම විද්‍යමාන වන ධර්මය. කෙටියෙන් ගත්තාම ජාතිය කියන එක එක්ෂණික සංතති කියලා දෙආකාරයකින් කියනවා. අපි එක්ෂණිකව සංතතිව ජාතිය ගැන කතා කළොත් ඉන්නතුනි අපි මේ ලෝකෙට දෙනකොට හැම කෙනෙකුටම මේ ලෝකේ තමන්ට මේ ලෝකෙට තමන් උදේ කරන අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. ඒකම ඒ වටපිටාවේ සහෝදර සහෝදරී ඥාතීන් කියලා කාමෝක් හැදෙනවා. ඊට පස්සේ ඒ ඇතුළෙන් තමන්ට යුතුයකම් වලකීම් මේ වගේ ස්වභාවයෙන්ම වලකීම් රාශියක් කරවිට පැටවෙනවා. තව දුරටත් යනකොට ස්වාමියා දෙවිඳ ධර්මවල කියලා එකතු වෙනවා. මුළු ජීවිතේ පුරාවටම අපි විහිදෙනවා. ඊට පස්සේ ඒ අපි යුතුයකම් ටික කරන්නේ ඒ අපේ වගකීම් ටික කරන්නේ. මුළු ජීවිතේම අපි ඒ වෙනුවෙන් දියකල්ලා ජීවිතේ දුක නැතුව තමන්ට සැපෙන්න තමන් එක්ක ඉන්න අනිත් අය සතුටින් සැපෙන් තියන්න අපිට වගකීමක් කරගන්නවා. ඒ වෙනුවෙන් අපි අවුව වැස්සකින් නිවේ පීඩා මිදිමින් නැති මధు අවුලම් වලින් පීඩා මිදිමින් රැඳවල් නොතප කන්නේ බොන්නේ නැතුව මේක ආපාසයන් වෙන මාමි ලෝකේ යම් යම් දේවල් එකතු කරගෙන ජීවිතේ ජීවත් කරන්න කටයුතු කරනවා. කටයුතු කළා අනේ ක්‍රියාදාමයේ මේ උත්සාහය මෙතනින් ඉවර වුණොත් හොඳයි. නමුත් ඉවර වෙන්නේ නැහැ. අවුරුදු 50ක් මේ විදිහට කටයුතු කළා. මේ ටික මේ යුතුයකම් වලදී මෙවුවා මේ ටික කොහොම අතහැරෙනවා. කර්මානුරූපව අවිද්‍යාව තණ්හාව දුරු නොවුණු නිසා සද්ධර්මය අවබෝධ කර නොගත් නිසා ඒ තමන් රැක්ක තමන් හැදුව ඒ කුතුව කෙරෙහිම තණ්හාව දුරු කරගන්න බැරි වෙච්ච නිසා ආයත කොට. මොන මේ පැත්ත මුකුත්ම දන්නේ නැහැ වගකීම් යුතුයකම් කියලා මේවා තමන් නැතුව නොකරම බෑ වගේ කෙනකින් තමයි කරේ. නමුත් ඒ අය තමන් වදරන්නේ තමන් යන්නේ ඒකට දෙන්නවා. ආයෙත් ඉපදුනහම මොන එතන ආයෙත් තමයි තාත්තගේ මේ වගේම ආයෙත් ඒ විශ්වයටම කෙනෙක්ගෙන් කණ්ඩායමක් හැදෙනවා. ආයෙත් වගකීම් යුතුයකම් කාසිය තමගේ කරපිටට පැටවෙනවා. හැමදාම
පතෝප කාලත් එක්ක බැඳපු ගුණේ බලා දෙන්නාත් වගේ උපදින හැම ජීවිතයකම කරපිට පටවාගෙන මහා බර සම්දත් ඇදලා ආපහු ඒකන අතහරිනවා ආයෙත් තවදයක්. ඉතින්ලා ආයෙත් මේ වගේ උරුම වෙන්නේ ඔයගොල්ලන්ට වගකීමක්. මේ දුක උරුම වෙන්නේ මුළු ජීවිතේම බරක් අදින්න යනවා. ආයෙත් මේ වගේම යුතුයකම් වලකින් රාශියක් අපේ කරවිලට වැටෙනවා. ඒ යුතුයකම් වගකීම් ටික ඉෂ්ට කරන්ද ගිහිල්ලා ගණක් කරන්ද ධර්මයක් හොයන්ද ධර්මයක් යෙදෙන්න කෙටියෙන් හිතින් ධර්මයක් පිළි කරන්නවත් වෙලාවක් නැති තරමට මේ යුතුයකම් ටික තමන්ගේ කරවිලට වැටෙලා ඊට පස්සේ එතනත් මේ වගේම මර ඇදලා වුණ ගැරස් එක්ක මේ ටික ගන්නවා අරිනවා ආයෙත් අවදලා අතීතයේ පෙර ජීවිතයන්ට ඉඳලා මේ වගේම මම වෙලා මගේ අම්මා තාත්තා දුව පුතා දිනෙන් ස්වාමියා වෙලා යම්තාක් යුතුයකම් වලකින් ඉෂ්ට කළා නම් ඒ වෙනින් ධර්මයවත් අහන්න වෙලාවක් නැති තරමට ඒ යුතුයකම් වලකින් අපට ඇත්ත වෙලා ඇත්තනේ කර විතට පැතිරිලා බාර ඇදගෙන ආවනම් නමුත් ඒ ටික අතහැරලා මෙතෙන් තාම ඒ කවුරුවත් දන්නේ ඒ වගේම මෙතනත් මෙතෙන්ද යනවා කිමතුනේ මේ සසර බර කරගා ගන්න බර කට කර පිටට පැටවෙන මේ ඡාතියම දුපත් කිමතුනේ මේ මිනිස්සෙගේ මාත්‍රම ඔය අතර කළ අකුසල ධර්මයකින් ඊන ධාතු විඥානයේ පිළිතිනාම ඒ උත්පත්ති ශ්‍රේණියදලා එතනින් චිත්තලන තාක් විමුක්තිය දුක යම් සුගතිය උපන්නනම් සුගති සංඛ්‍යාත කරත්ම දවසින් දවස ජීවිලා එයින් වෙන වීම දුක විමුක්තිය කුමන තැනක අපි උපන්නත් ඉපදීම කියන එක දුකමයි. එතකොට ඒ සම්පතිය වශයෙන් එක්ෂණික වශයෙන් ගත්තම විමුක්තිය අපේ ජීවිතයේ වටපිටාව තුළ තියෙන සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යතාවය. සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් තොර ධර්මතාවය. අපි උපමාවක් කළොත් රූපවාහිනී තිරයක් මත දිස්වෙන රූපයක අපිට ජීවිතකමක් දැනුමට ඒ රූපයේ තුල ජීවිතයක් නැති බව අපිට පෙනෙනවනේ. සිනමා ශාලාවක තිරේ මත පතිත වෙන රූප කෙනෙක් පුද්ගලයෙක් කියලා අපිට හිතුණාට ඒ රූපේ යථා ස්වභාවය සත්‍ය පුද්ගල භාවයෙන් තනිය බව නුවණින් මෙහි කළාම තේරෙනවානේ. ඒ වගේමයි මේ ඇස්සිතිලි පිටට ආපු හැම රූපයක්ම අපේ ඇස්සිතිලි පිටට එන හැම රූපයකම සැබෑම ස්වභාවය රූපවාහිනී තිරේ මත සිනමා ශාලාවක තිරේ මත පරිකරිච්ච රූපයක් මතු මට්ටම තමයි ඇතිවිදට ආපු හැම රූපයක්ම තියෙන්නේ. සිනමා ශාලාවේ රූපවාහිනී තිරේ දිස්වින රූපය ආරම්භයක් අපිට පුද්ගල භාවයක් කියනවා වගේ ඇතිවිදට එන මේ රූප ආරම්භයක් අපිට පුද්ගල භාවයක් කියනවා. සත්‍ය කුද්ධිලේ තව ඉන්නවා කියන හැඟීම තියෙනවා. ඒ වගේම මේ තමන් ඉන්නවා කියන හැඟීම තියෙනවා. මේ තව සත්‍ය පුද්ගලෙක් ඇති බවට ඉන්න බවට
අපිට දැනෙන ගතියට තමයි එක්ෂණිකව ජාති කියලා කියන්නේ. මේ ජාතිය කොච්චර දුකක්ද කියන්නේ අපි නිකමට හිතුවොත් දැන් මේ කට්ටිය ඉන්නතර කාට හරි ධර්මතාවයක් මේ කයේ ස්වභාවය වාතය පොඩි පිට වුණා. තමන්ට බලන්න ලැජ්ජයි කියන්නේ හිතෙන ඇයි ලැජ්ජයි? තව ආයේ තව දුකලු ඉන්න නිසා තමන් ඉන්න නිසා මේ ජාති දුක ඒ විතරක් නෙවෙයි තමන් මේ විදිහට අනුර මේ විදිහට ගුණෝර මේ විදිහට ඕනේ කියලා තමන්ට මේ පාලනයේ යුක්තව මේ විදිහට කටයුතු කරන්න වෙන්නේ කොහොමද? ජාතිය නිසා මේ තව සත්‍ය කුසල වෙනවා කියන මේ හැඟීම නිසා මේක එක්ෂණිකව අත ගන්න ජාතිය මම ඉන්නවා තව සත්‍ය කුසල ඉන්නවා කියලා සත්‍ය කුසල ආත්මීය ස්වභාවයෙන් ශුන්‍යතනක සත්‍ය කුසල ආත්මීය භාවය උපද්දලා හම්බ වෙන්නේ මේ මාත්‍රම තමයි ජාතිය කියලා කියන්නේ. ටීවී එකේ තියෙන රූපය අනාත්මයි. නමුත් ඒ රූපේ දකිනකොට තව සත්‍ය කුසල ඉන්නවා කියලා ඇති බවට ඔබේ සිටී සත්‍ය කුසල ඉන්න කම උපදින කමට ජාතිය කියලා කියන්නේ. ඒක අපේ සිටේ සංස්කාර ස්කන්ධය තුළ ඇතිවෙන එක්තරා චෛතසික ගතිය. මේ ජීවිතය ජාති කියලා කියන්නේ. ඉතින් කෙනෙකුට තේරුණොත් මේ ජාතිය දුක කියන එක එයා ජරා මරණයන් දුක කියන එක අමුතුවෙන් කියන අවශ්‍ය නැහැ. එයා භ්‍රමචර්යාව හොයනවා. භ්‍රමචර්යාව පැහැදිලිව උත්සාහවත් වෙනවා. ජාතිය ගැන කලකිරීලා. මේ ජාතිය කියන ස්වභාවයෙන් නිදුණු එකම කෙනා තමයි රහතන් වහන්සේ. කීන ජාතිය ක්ෂේවනා කියලා කියන්නේ එක්ෂණිකව සම්පතිවත් මේ සත්‍ය පුත්ල ආත්මීය ස්වභාවයේ ඉපදීම වේදනා ඉපදීම නැති කරලා ඉපදීම නැති කළාම සම්පති වශයෙන් දෙන්නු බාර අදින දුකත් එක්ෂණිකව ජීවිතයේ විත දැනෙන්නේ බාර වුණ දුකත් කියන්නේ මේ බාරේ දුකත් එයා තුළ විද්‍යමාන වෙන්නේ ඒ දුකෙන් මිදෙන්න පුළුවන්. ඉතින් මේ අනන්ත ජාති සංසාරේ ඒ ජාතිය ස්වභාව කොට ඇති ධර්මයේ මිදෙන්න උපකාරී වන වටිනා ධම්මකර්ම ටිකක් තමයි මම අද දෙන්නට හදන්නේ. ඒ ටික හැම දිනම ඕනෑ කමෙන් ඉගෙන ගන්න කියන එක මතක් කරනවා. ඒ ඉතින් මට පොඩි කතාවක් කියන්නේ. කතාවක් කියන්නේ මේක ඇත්තම සිදුවීම එක්තරා ස්වර්ණ දෙනවා කියපු. මම දන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා තාමත් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට පුංචි කාලේ තිබුණලු පෙර ජීවිත ගැන අර පොඩි ළමයි පොරොප්පති කියන්නේ ඒ වගේ පොරොප්පති අධ්‍යයනය. ඒ අධ්‍යයනයේ උන්වහන්සේ විස්තර කරනවා හරිම සමයකින් යුක්තව ඒ ස්වාමීන් වහන්සේ මේ පෙර ජීවිතයක ලංකාවෙම ඉපදිලා තරුණයෙක් හැටියට බොහෝම තරුණ කණ්ඩායමක් එක්ක යාළු කට්ටියක්ම හිටියා. ඉතින් මේගොල්ලෝ කරන්නේ ඔක්කොම නරක වැඩ. එතකොට හොරකම් කරන ඒවා. එතකොට නරක දේවල් කරනවා. සුභාපානය කරනවා. ඒ වගේම මේ කුරුළු කනෝයි සූදු කරනවා.
ඔය වගේ කටයුතු මේ කණ්ඩායම එකතු වෙලාම මුළු ජීවිතේම කර හිටියේ. ඉන්නකොට ඔය යාළුවන්ගේ එක යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් නැති කියලා මලකට ගියා. ගියාම මැරිලා කෙට්ටේ ඉන්න මිනිහ දිහා බලාගෙන ඉන්නකොට මෙයාට විකල්ප හිතුණාලු අනේ අපි මේ මොනවා කෙරුවත් මේ හැම දෙයක්ම මේ වගේ අනිත්‍යයි නේද කියලා නිකන් සිතුවිල්ලක් හිතුණාලු. මේ හැම දෙයක්ම මොන විදිහට ජීවත් වුණත් මොන කටයුත්තක් කළත් හැම දෙයක්ම නැති වෙනවා. මේ හැම දෙයක්ම අනිත්‍යයි නේද කියලා සිතුණා. සිතුණාම ඒකේ හරි සංවේගයක් හිතට දැනුණා. දැන්ලා අපෝ යාළුවෙක් කෙනෙකුට ඒ ඔක්කොම අමතක වෙලා ආයෙත් ඔය වගේ බුද්ධ කරන්න ඔය විදිහටම ජීවත් වුණා. ජීවත් වෙලා ටික දවසකින් යාළුවෝ කට්ටිය එකම නාන්න ගියා. දවසකට නාන්න ගියාම මෙයා වතුර යටට ගිරුණා. බේරගන්න කියලා කෑගහති කවුරුත් කියන යටට යටට යන විතර මතක ඊට පස්සේ විශාල ලොකු දින්ගයක් ඇතුළේ වගේ. එයා කැරකි ගියා. ඉතින්ලා නිල් පාට එළියක් කරනවා එක පහු කරනවා ගියාම මහ විශාල දොරටුවකකට ඇතුළට ගියා. ගියාම එක්තරා වචනාලිකාවක් වගේ තැනකට ගිහිල්ලා දැක්කාම බලන්න බැරිම විශාල පුරුෂ කට්ටියක් මොනවා වලගෙන මහා ගාම්භීර ආසනයක වාඩි වෙලා ඉන්න පුද්ගලයෙක් ගාවට එකගෙන ගියා. ගිහිල්ලා ස්වාමීනි මේ අහවල් නිරිසත්‍ය මෙතෙන් තාව කියලා කියනවා. මේ මාම කවුද මේ බලනකොට දැන් කතාවේ තේරෙන්නේ යම රජුගාව තමයි කියන්නේ. ඊට පස්සේ මෙයාගේ ජීවිතයෙන් එක මනෙහි කළා මෙයාව අපායට දාන්න කියලා කිව්වා. කියන්නේ මෙයාව ඇතුල් කරන්න කියලා කිව්වා. මෙයා බෑ කියලා කෑ ගහලා අදත්ටි බුදුරු ජීවිතේ පුරාවටම කුසල් කළ කෙනෙක් නෙවෙයි. කිම් කළ කෙනෙක් නෙවෙයි. ඔබට මානසික හේද කිම්මදි දෙවියෙක් වෙද්ද කිම්මදි ඔබට යන්න පුළුවන් මෙච්චරයි කිව්වා. එතකොටම එයාට මතක් වුණාලු අර යාළුවගේ තාත්තා මරණා මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා පිළිගන්නු එක එකපාරට පිළිගන්නවා. කියලා ස්වාමීන් මම අනිත්‍යයි කියන වචනේ පිළිගන්න කියනවා කිව්වා. අනිත්‍යයි කියන වචනේ පිළිගන්න කියනවා කියලා කිව්වා. ඊට පස්සේ කතා කළා ඒ වචනේ ප්‍රමාණවත් මතී කොට මිනිස්සේ වෙන්නේ ජීවිතේම ප්‍රමාණවත් මතී කියලා ඊට පස්සේ මෙයා ගෝල් ස්වාමීන් මට එක අවස්ථාවක් දෙන්න මම මනුස්ස ලෝකෙට ගිහිල්ලා මම පැවිදි වෙනවා. පැවිදි වෙලා මම ධර්ම භාවනා කරනවා. වහන්සේට මම දෙන්න කියලා මේ විදියට ආයාචනා කළා. ඊට පස්සේ මොකද මේ අනිත්‍යයි කියන වචනේ මොහොතකට මෙනෙහි කරපු ටික පමණමයි නුඹට නැවත මානසික වෙන්න යන්න ඉඩ දෙනවා නම් තියෙනවා. ඒ නිසා හැබැයි මේක අන්තිම වතාව ඒකාන්තයෙන් ගොවනසලට ගිහිල්ලා එදිනෙන්නේ ගුණධම් තුරන්නේ කියලා මේ අනිත්‍යය කියන උපාය කියලා හිතපු එක අමතක කරන්න එපා කියලා ඒකත් මතක් කරලා ආවලන්න කිව්වොත් කියලා ආපේ. ඊට පස්සේ අර පැනල් එකෙන් ආපහු කැරටි ආවලු ඉතරයි මතක. ඊට පස්සේ පුංචි කාලේ මෙයාට හැම වෙලාවෙම මතක් වෙනවා. මතක් වෙලා පොදු පහලක් විතර
මාත් පස්සේ චෝක ඉංග්‍රීසියෙන් මතක් වෙලා අහලට කොහොම හරි කියලා මෙයා මහාන වෙලා දඩක් මහාන වෙනවා. ඉතින් මම මතක් කරේ මේ ගුරු නෙමෙයි කියන්නේ. අනිත්‍යයි කියන එක වචනේ සිහිපත් කළ පමණකින් ජීවිතයට රැකවරණයක් ලැබුණා නම් අපායේ මිදෙන්න අවස්ථාවක් ලැබුණා නම් මේ ධර්මයේ ජීවිතේ කරගෙන වාසය කළොත් මොනතරම් සැනසෙල්ලක් අපිට ලැබෙයිද කියන කාරණාව සිහිපත් කළා. මේ අන්ධ ලෝකයේ ඇතුළු රූප දුකන දෙපා අන්ධ ලෝකෙට එක මොහොතකටවත් අනිත්‍යයි කියන වචනේ ඔබට සිහි කරනවත් කුරු කරන්නේ මේ ලෝකයා. ලෝකයා එච්චරට අවිද්‍යාව නැති අන්ධකාරයේ ඇතුලේ ඉන්නේ. ඒ නිසා සතර ගොඩාක් කල් දුවන පැවැත්මක් ලෝකෙට තියෙන්නේ. ඒ බඳු ලෝකයේ තුල ජීෙන්නේ දෙන්නේ නැතුව සිහියෙන් ඉඳලා මේ ධර්මයේ තුරගෙන ජීවිතයට රැකවරණය කරගන්න කියන කාරණාවක් මතක් කරගනින් මම මාතෘකා කළ ධර්මයේ ගාථාවේ විස්තර ටික දේශනා කරන්නම්. ඒකම තමයි සෝනේ කන්ටර් කියලා මතක් කරනවා. පින්තුනේ එදා උපදෙස් මානවක නොඑක් ආචාර්යවරු වරදන විමුක්තිය මොකක්ද කියලා සොයන යුගයක උපදෙස් පොලිට කියන යහළුවෝ දෙන්න සත්‍ය ගාන මාර්ග දෙකක ගමන් කළා. දෙන්නගෙන් කාටහරි සත්‍යයේ පණිවිඩය යම් දවසක යම් දිනක ලැබුණොත් අනිත් කෙනාට කියන පොරොන්දු මත එහෙම වෙච්ච මේ යාළුවෝ දෙන්නගෙන් උපතිස්ස යාළුවට උපතිස්ස මානවකට හම්බ වුණා අක්ෂේපි මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ඉරියව් හරි ප්‍රසන්නයි. හරි සම්වරයි. දැකපු පමණකින්ම හිතේ හැටි පැහැදිලිම ශ්‍රද්ධාවක් ඇති වුණා. ඇති වෙලා ඒ උපතිස්ස මානවක අස්තමහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා නුඹ වහන්සේ කවුරු නිසා පැවිදි වෙච්ච කෙනෙක්ද? නුඹේ ආචාර්ය වහන්සේ කවුද? නුඹේ ආචාර්ය වහන්සේගේ දර්ශනය මොකක්ද කියලා මෙන්න මේ ටික අහනකොට බුදුන් අසජි මහරහතන් වහන්සේ තිබෙන්නේ උත්තර දීලා මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය තමයි ये धम्मा हेतु भगवत केशं हेतु तथागतवा केशं शिव निरोधो एवं वासी महासमन කියලා උත්තර දුන්නා. යම් ධර්මයක් යම් දෙයක් හේතු නිසා උපදිනවා නම් ඒ උපදින දෙයට හේතුවක්. ඒ හේතු නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ වෙන බව ඒ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා. මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය මෙන්න මේකයි කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මේ හේතු ඵල නිරෝධ ධර්ම ගැන එන්න එක තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සැබෑ ස්වභාවය තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. යාව තකං ඤයං තාව තකං ඥානං යාව තකං ඥානං තාව තකං ඤයං. මේ ලෝක ධාතුවේ යම් තාක් දැනගත යුතු දේ තියෙයිද ඒ තාක් බුදුරජාණන් වහන්සේට නුවණයි. බුදුරජාණන් වහන්සේගේ නුවණ යම් තාක්ද ඒ තාක් දැනගත යුතු දේ තියෙයි.
ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුව මනවින්ම අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම මේ ලෝකේ අවබෝධ කරගත්ත ටික මේ මහ පොළොවේ තියෙන පස්තික වගේ අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන ටික හරියට නියපොත්තට පස්තියක් අරගෙන මේ නියපිට තියෙන පස්තික වගේ මම දැනගෙන අවබෝධ කරලා දේශනා නොකළ දේ පොළොවේ තියෙන පස්තික වගේ දැන අවබෝධ කරගෙන දේශනා කරන ටික නියපිට තියෙන පස්තික වගේ කියලා මේ කුමක් නිසාද අනිත්‍යක දැන අවබෝධ කරන දේශනා නොකරන්නේ මහණෙනි ඒක අර්ථයේ කෙනෙක් පවතින්නේ සතර කලකිරීම පිණිස පවතින්නේ විරාගයේ පිණිස පවතින්නේ නිරෝධයේ පිණිස පවතින්නේ ඒ නිසා ඒක පවතින්නේ මම දැන් අවබෝධ කරගෙන මේ ටික දේශනා කරන්නේ ඇයි මේ දේශනා කරන ටික අර්ථ සහිතයි අර්ථ සහිතයි සතර මෙලීම පිණිස කලකිරීම පිණිස නිදීම පිණිස නිවන පිණිස පවතිනවා ඒ නිසා මේ ටික දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකී සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තයි තමයි හේතුඵල ධර්ම. මේ ලෝකෙට අවිති හේතුඵල ධර්ම. හැබැයි හේතු නිසා හටගත්තු ඵලය ඒ හේතු ටික නැති වෙනවා ඵලයෙන් තව හේතුවක් ඇති නොවේ නෑ. හේතුඵල නිරෝධ දර්ශනය ලෝකෙට ඇති නෑ. හේතුඵල දහමයිති ලෝකෙට හේතුඵල නිරෝධ දර්ශනය තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. අපි මේ ටික පොඩ්ඩක් බලමු. මේ හේතුඵල දහමට තමයි පාළියෙන් පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ. හේතු ඵලයන් උපදවන හේතුවට කියනවා පටිච්ච සමුප්පාද කියලා. හේතුකින් උපදින ඵලයට කියනවා පටිච්ච සමුප්පන්න කියලා. මේ ලෝකයේ ස්වභාවය තමයි එකම වස්තුවක් පටිච්ච සමුප්පාද වෙනවා පටිච්ච සමුප්පන්නද වෙනවා. ඒ විදිහටයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. පටිච්ච සමුප්පන්නය පටිච්ච සමුප්පාදයක් නොවන ඒ පැවැත්ම එතනින් ඉවර වෙනවා. මම එක තේරුම් ගන්නවා දෙන්නම්. එතකොට අපි ඒකට අවල නිකුත්නම් ගානෝ අඹ ඇටයක් පොඩි දෙයක් ගන්න අඹ ඇටයකට අපි කියනවා හේතුව කියලා. නැත්නම් බීජය කියලා අපි කියනවා. මේ හේතුව නැත්නම් බීජය කියපු අඹ ඇටයට පාලියෙන් අපි කිව්වොත් යථාර්ථ වචනකින් කිව්වොත් පටිච්ච සමුප්පාද ධර්මයක් කියලා කියනවා. මේ දෙයට බීජට කියනවාට පටිච්ච සමුප්පාද ධර්මයක් කියලා. මේ අඹ ඇටේ පොළොවේ සෙවුවාම සතර මහා ධාතුවේ උපකාරය අවශ්‍යයි. සතර මහා ධාතුවේ උපකාරය ඇතිව අඹ ඇටේ පහු කාලෙදී අඹ ගහක් හැදෙනවා. අඹ ගහට කියන්න වෙනවා ඵලයක් කියලා. අඹ ඇටේ හේතුව අඹ ගහ
ඒ කියන්නේ අඹ ඇටේ පටිච්ච සමුප්පාදයි අඹ ගහ පටිච්ච සමුප්පන්න ප්‍රත්‍යයෙන් උපන් සමුප්පාද ප්‍රත්‍යයෙන් උපදින අඹ ඇටේට මොකක්ද කිව්වේ පටිච්ච සමුප්පාදයි අඹ ගහට පටිච්ච සමුප්පන්න මේ අඹ ගහෙන් බාහිර සතර මහා ධාතුවේ උපකාරයේ ලබාගෙන අඹ ගහෙන් ආයේ අඹ ගෙඩි හැදෙනවා මේ අඹ ගහෙන් ආපහු අඹ ගෙඩි හැදෙනවා එතකොට අඹ ගහට කියන්න වෙනවා පටිච්ච සමුප්පාද අඹ ගෙඩි වලට කියන්න වෙනවා පටිච්ච සමුප්පාද කියලා. ඒ අඹ ගෙඩි ඇතුළේ තියෙන අඹට තමයි ආපහු මොකද පටිච්ච සමුප්පාද වෙනවා ආයත පටිච්ච සමුප්පාද වෙනවා. එකම අඹ ගහ කලින් අඹ ඇටේට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නයි කිව්වා තවන්දයක් හදන එකට සාපේක්ෂව පටිච්ච සමුප්පාදයි කිව්වා එකම අඹ ගහ පටිච්ච සමුප්පාදද පටිච්ච සමුප්පන්නද වුණා නේද අපි ඔයගොල්ලන්ට තේරෙන භාෂාවකින් කිව්වොත් ටිකක් ඔයගොල්ලන්ට මේ අම්මා කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම් ඔන්න අම්මට කියන්න වෙනවා පටිච්ච සමුප්පාද දරුවට කියන්න වෙනවා පටිච්ච සමුප්පාද අම්මා හේතුව දරුව වැඩි විදිහට දැන්නලා අවහව හදලා දරුවට දරුවෙක් උපන් දැන් මේ මොනුපුරාට සාපේක්ෂව අපි කියමු මේ අම්මට සාපේක්ෂව මේ මෙයා දරුවා මොනුපුරාට සාපේක්ෂව මෙයා අම්මා එතකොට මේ දරුවා දරුවෙක්ද වෙනවා අම්මෙක් වෙනවා නේද එතකොට එකම කෙනා පටිච්ච සමුප්පන්න අම්මට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නයි එයාගේ දරුවට සාපේක්ෂව පටිච්ච සමුප්පාදයි ඊට පස්සේ ඒ දරුවා පටිච්ච සමුප්පන්නයි එයාගේ තව දරුවෙක් හැදුණොත් පටිච්ච සමුප්පාදයි ලෝකී හැදෙන්නෝක හේතුඵල ධර්ම කියලා කියන්නේ ලෝකී පැවැත්ම තමයි පටිච්ච සමුප්පාදේ පටිච්ච සමුප්පන්නයක් වෙනවා පටිච්ච සමුප්පන්නේ පටිච්ච සමුප්පාදය වෙනවා ඔය විදිහට පවතින හින්ද ලෝකයේ අඹ වර්ග හිස් නැහැ අඹ කියලා යමක් ලෝකේ හැමදාම තියෙනවා යම් වෙලාවකදී අඹ ඇටයක් නිසා හේතුවක් නිසා අඹ ගහ හැදෙනවා පටිච්ච සමුප්පාද ධර්මයක් නිසා පටිච්ච සමුප්පන්න ධර්මයක් හටගන්නවා මේ අඹ ගහේ යෙදි හැදෙන්නේ නැති විදිහට බෙහෙතක් එන්නත් කළොත් නැත්තම් යෙදි හැදෙන්නේ නැත්තම් පුරාණ අඹරකයක් නිසා එක් හේතුව එනිසා අඹ ගහනති ඵලය හටගන්නවා මේ අඹ ගහනති ඵලයේ යෙදි හත නොගන්නා බවට පත් වේ මොකක් වේ කල්ලතුමයි ගෙඩි හැදෙන එක නතර කරලා තියෙනවා නේද? දැන් මේක
විදලා කියතෝ මේකට විදලා එහෙම කිදි හැදෙන්නේ නැති දෙයක් විදිහින් පුළුවන්කම් තියනවා නේද? ඒ විදලා අපිට කිදි හැදෙන්න එක නතර කරනවා. දැන් මොන කල්ැතුමයි කිදි හැදෙන එක නතර කරලා තියෙනවා. අර ඇටෙන් හැදුණු අඹ ගහ අවුරුදු 50ක් හරි 100ක් හරි ඒකේ අවශ්‍ය තියෙනකම්ම කියලා ඒ ගහේ යම් අවශ්‍යයක් තියෙනවා ඒක ඉවර වෙන දවසට ඒ හේතු නිසා හටගත්ත ඵලය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. නැවත ඵලයන් පොදවන හේතුත් නැහැ. එහෙම වුණාම උඹ මොකද වෙන්නේ? මේ අඹ කියලා දෙයක් ලෝකේ නැති නේ. අඹ කියන එකට වැඩක් නැතුයි. එහෙනම් වැරද්දක් වෙන්නේ ඒක නැති. එතකොට ඒ වගේ මම ඒ උපමාවෙන් කිව්වා වගේ අපේ ජීවිතේ තුල තියෙන්නේ ඒ වගේම ධර්මතාවය. ඒ වගේම ධර්මතාවය. අපි කෙටියෙන් ගත්තොත් ජීවිතේ අවිද්‍යාවෙන් රැස්කරගත් කර්ම නිමිත්ත දකින්නකෝ අඹ ඇටේ වගේ කියලා. එතකොට ඒක පටිච්ච සමුප්පාද. ඊට පස්සේ මේ කිටිකල් අපි කැටිකල් තේරෙන විදිහට ගමු. එතකොට දැන් අපේ මේ ජීවිතේ නාම රූප දෙක නැත්නම් මේ ඇහැට රූප පෙනෙන, කනට ශබ්ද ඇහෙන, නාසයට ගඳ සුවඳ දැනෙන, දිවට රස දැනෙන, කයට ස්පර්ශයන් දැනෙන ඒවා සිහි කරන්න පුළුවන් සිත. හරියට අඹ ගහවා මේ නාම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා අපි කියන මේ ජීවිතයේ මේ ටික ගන්න ඒ ටික අඹ ගහවා ඒ ටික පටිච්ච සමුප්පන්නය. පුරාණ කර්මයේ කර්ම විඥානයේ කර්මසිත පටිච්ච සමුප්පාදයි. මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 කියනකොට රූප පෙනෙන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන මෙන්න මේ අවස්ථාව දක්වාම විද්‍යමාන ස්පර්ශ ආයතනය කියලා කියනවා. ස්පර්ශ ආයතන 6 චක්ක සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන සංපස්ස ස්පර්ශ ආයතන තමයි ස්පර්ශ ආයතන 6 කියලා කියනවා. මේ ස්පර්ශ ආයතන 6 ගහ වගේ පටිච්ච සමුප්පන්නයි. මෙන්න මේ ස්පර්ශ ආයතන 6ම පටිච්ච සමුප්පාද කරගෙන අත උපදින අවිද්‍යා සංඛාර ටික තමයි අර කයි හැදෙන විදි වගේ නැවත පටිච්ච සමුප්පන්නයක් වෙන්නේ. මෙන්න මේ පටිච්ච සමුප්පන්නය තමයි ආපහු පටිච්ච සමුප්පාදයක් වෙලා මේ වගේ ස්පර්ශ ආයතනයක් හදන්නේ. මේක තේරුම් කරලා දෙන්න. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 දකින්න ඵලයක් හැටියට කුමක ඵලයක්ද? පුරාණ කර්මයෙන් හටගත්ත
කර්ම විඥානයේ නැමැති බීජ නිසා හේතු නිසා හටගත් ඵලය. පටිච්ච සමුප්පාද වූ සංස්කාරය නිසා හටගත් පටිච්ච සමුප්පාදය. මේ ස්පර්ශ ආයතන 6. මේ ස්පර්ශ ආයතන 6 නැවත පටිච්ච සමුප්පාදයක් වුණොත් ඒ කියන්නේ ඒ ටිකෙන් තව ඵලයක් හදලා ඒ හදපු ඵලය තව මේ වගේම ආයතන 6ක් උපදවන්න හේතු වෙනවා. කෙටියෙන් ගත්තොත් කර්ම සිත නිසා විපාක නාම රූප දෙක ඵලයක් හැටියට විපාක නාම රූප දෙක හේතු කරගෙන කර්මය නැමැති ඵලයකුත් කර්මය අපමුතු කරගෙන විපාක නාම රූප දෙක නැමැති ඵලයකුත් විඥානය නිසා නාම රූප නිසා විඥානය නිසා නාම රූප නිසා විඥානය කියලා අපි කතා කරන එතන මේ සිද්ධිය දින සිද්ධියේ ප්‍රතිපදාව කියන නම් කෙටියෙන් ගත්තාම මේ නාම රූප නිසා විඥානය වෙනවා විඥාන නිසා නාම රූප වෙනවා නාම රූප නිසා විඥානය වෙනවා කියලා මෙන්න මේ හේතුඵල ධර්මක පැවැත්මක් තියෙනවා. එතකොට මේ හේතුඵල ධර්ම පවතිනවා කියලා කිව්වේ යටින් හේතුඵල ධර්ම සිද්ධ වුණාට ඒ සිද්ධිය උඩ පටවලා තියෙනවා ලෝකය. දුක කරවන් කිව්වේ යථාර්ථයෙන් වෙන්නේ මේ වගේ හේතුඵල ධර්ම. නමුත් හේතුඵල ධර්ම තුල තියෙනවා ජාති ජරා මරණ කියලා ඇතිවෙච්ච ටිකක්. එතකොට මේ හේතුඵල ධර්ම හරහා ප්‍රවාහණය වෙන්නේ දුක. යම් වෙලාවකදී අපිට පුළුවන් වුණොත් මේ වාන හේතුවට හටගත්ත ස්පර්ශ ආයතන 6 නැමැති හේතුව මේ ඵලය පුරාණ හේතුවට හටගත්ත ස්පර්ශ ආයතන 6 නැමැති ඵලය නැවත හේතු සකස් නොකරන ඵලය නැවත හේතුවක් නොවේද කටයුතු කරන්න පුළුවන් නම් ඒ හේතු නැවත නිබඳු ස්පර්ශ ආයතන 6 නොපදිනවා. කල්පෝමයි නැවත මේ වගේ ආයතන 6ක් හදන්න තියෙන හේතුව නැති කරලා තියෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 අවුරුදු 50ක 100ක පවතින්නේ පුරාණ ප්‍රත්‍යයෙන් හටගත්තා වගේ ඒ අවුරුදු 50කින් 100කින් පස්සේ මේ ස්පර්ශ ආයතන 6ක් නිරුද්ධ වෙනවා. කල්පෝමයි නැවත ස්පර්ශ ආයතන 6ක් මේ වගේ හදන හේතුව නැති කරලා තියෙනවා. එහෙම වුණොත් මේ දුකී පරම්පරාව ඉවරයි. මේ දුකී අවසානය ඒකයි. මේ විඥානය නැත්නම් මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රගත්මයි. නාම රූප ප්‍රගත්ම කියලා කියන්නේ මේ හේතුඵල ධර්ම ප්‍රගත්ම කියලා කියන්නේ දුකී ප්‍රගත්ම දුක අවසන් වෙනවා. ඒක අපි තව තේරෙන විදිහකට කොමාවකින් කියනවා කලින් මාරක් කරලා තියෙනවා. ඒකට පරම අපි උපමාවක් ගත්තොත් තේරෙන්නේ දැන් අපි දැක්කා හේතුවක් නිසා හටගන්න ඵලය නැවත හේතුවක් වුණොත් තමයි ඒ හේතුවෙන් ආය ඵලයක් හටගන්නේ. හේතුවක් නිසා හටගත්ත ඵලය නැවත හේතු හැදුවේ නැත්තම් නැවත ඵලයක් හටගන්නේ නැහැ. පුරාණ හේතුවට
හටගත්ත ඵලයේ අවශ්‍යයෙන් දාලා නිරුද්ධ වෙනවා කියලා. ඒක අපි ආදේශ කළා පුරාණ හේතුවට හටගත්ත ඵලයේ ස්පර්ශ ආයතනය. ඒ කියන්නේ රූප පිළින, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන මට්ටම. ඒ ඵලයෙන් හේතු හදාගත්තු වර්තමාන ඒ හේතු ටික නිසා නැවතත් මේ වගේ ස්පර්ශ ආයතන හයක් නැති ඵලය හටගන්නවා. මේ ස්පර්ශ ආයතන හය නැති ඵලයේ උදව් කරගෙන අත හේතු හදා නොගත්තොත් ස්පර්ශ ආයතන හය පටිච්චසමුප්පාදයක් වෙන්න නොදුන්නොත් හේතු හදා නොගත්තොත් නැවත මේ වගේ ස්පර්ශ ආයතන හය නැති ඵලයක් උපදින්නේ දුක උපදින්නේ නැහැ. ඒකදී අපි සරල උපමාවක් කතා කරනවා. ඒ උපමාව මේ ගමු. දැන් පිදුරු කෙමිකල් වගේ දේවල් දාලා තමයි කඩදාසි හදන්නේ. ඔය වගේ හදපු කඩදාසියක නොයෙක් ආකාරයේ වර්ණ සටහන් ගන්නවලා ප්‍රඥප්තිය සුදුනවා මේක කියලා 5000ක් කියලා. ප්‍රඥප්තිය පැත්තකින් තබන්ද ඒ වස්තුවේ අන්තර්ගතය බලන්ද කඩදාසි කුලයකට වර්ණ ගන්නවලා තමයි තියෙන්නේ. ඔන්න දැන් පොඩි ළමයෙකුත් අපි ඉන්න ඇස් ඉස්සරහට ওই කඩදාසි කොලේ දුන දානවා. දැන් ඉදිරියෙන් තියෙන කඩදාසි කොලේ අර පොඩි ළමයාටයි අපිටයි දෙන්නටම පෙනෙනවා. දැන් ගෙනෙන තැන ගත්තාම වාහන කාර්මය නැමැති බීජයකින් හටගත්ත ඵලයක් තමයි ගෙනෙන අවස්ථාව. ගෙනෙන අවස්ථාව පොඩි ළමයාටයි අපිටයි දෙන්නටම සමානයි. ඵලය. ඒක අපිට හටගත්ත ඵලය තමයි දැන් මේ කඩදාසි කොලේ නැත්නම් ඉස්සරහ තියෙන රූපේ ගෙනෙනවා. පෙනෙනකොට මේ රූපේ පෙනෙනවත් එක්කම අර පොඩි ළමයාගේ මනසේ මේක රුපියල් 5000ක් මේක මෙච්චර වටිනවා කියන විස්තරයක් යෙදෙනවා. පොඩි ළමයාගේ මනසේ යෙදෙන්නේ. ඒ කියන්නේ තාම මේ ඵලය හේතු කරගෙන උපදින ධර්මතා ටිකක් තාම නැහැ ඒ මනසේ. දැන් කෙනෙක් තමයි ඵලය. ඔය ඇහැට රූපේ පෙනෙනකොටම මේක රුපියල් 5000ක් කියලා හඳුනා ගන්නවත් එක්කම ඒක මෙච්චර වටිනවා නේද කියලා වටිනාකමක් අපිට දැනෙනවා නේද? ඔන්න ඔය දැනෙන කමට කියනවා ඵලයේ හේතු කරගෙන හටගත්ත ඵලයක් තමයි මේ වටිනාකම. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපේ පෙනෙන තැන පොඩි ළමයිටයි අපිට දෙන්නට සමානයි. මොන පුරාණ කර්මයේ විපාක එච්චරකේ කිතනකින් ඉවරයි. විපාක පෙනෙනවත් එක්කම කඩදාසි කියන්නේ පෙනෙනවත් එක්කම මේක රුපියල් 5000ක් මෙච්චර වැඩ කරන්න පුළුවන් මෙච්චර වටිනවා කියලා මේ කඩදාසිය දකින්නවත් එක්කම වටිනාකමක් අපේ මනසේ යෙදෙනවා. මෙන්න මේ වටිනාකම යෙදෙන එකට තමයි
වර්තමාන හේතු නැත්නම් කර්ම කියලා කියන්නේ. අර ඇහැට පෙනෙන විපාකය අන්දාහකලේ පෙනෙන විපාකය නිසා අපිට මෙච්චර වටිනාකම යුක්ත රුපියල් 5000 කියලා දැනෙන තම තමයි කර්ම කියලා කියන්නේ. කර්ම කියලා කියන්නේ. පොඩි ළමයාට තාම කර්ම රැස් කරගන්න තැන දක්වා අවිද්‍යාව මොහු කරලා නැහැ. හැබැයි අවිද්‍යාව අනුශේ තියෙනවා. තව ඉතිරිය මොහොතකට මේ දැනන්න ඇතිවෙන්න පුළුවන් තැනක එයා ඉන්නවා මිසක තාම පිළිසිදු නැහැ. දැනට කර්ම රැස් කරන මට්ටමට ඉන්ද්‍රිය මොහු කරලා නැතිකම විතරයි තියෙන්නේ. ඒ නිසා දැන් එයාට කර්ම නැහැ. කර්ම නැහැ කියන්නේ අර පෙනෙන රූපේ වටිනාකමක් ආරම්භය තමන්ගේ මනසේ උපදින ගති ටික නැහැ. ඒ කියන්නේ තාම ඵලයේ හේතුවක් කරගන්න පුළුවන් කමක නැහැ. දැන් මේ රූපේ දකින්නකොටම රුපියල් 5000 වටිනවා කියලා 5000 කියනකොට වටිනාකම 5000ක් වෙන් කරන්න බෑ. අපේ මනසේ මේ ගති ටික උපදින්නේ අපේ මනසේ මේ ගති උපදින්නේ කියන එකට සාක්ෂියක් තමයි අපි අර පොඩි ළමයා පැත්තකින් තබාගෙන දෙන්නේ. නැත්තම් අපිට තේරෙන්නේ මේ කුලේ වටිනවා කියලාමනේ. මේ කඩදාසිය 5000ක්මයි මේක වටිනවමයි කියලා හිතෙන්නේ. වටිනා කමින් යුක්ත දෙය අපේ ඉදිරියට ආවේ කියලා හිතෙන්නේ. ඒක වෙන් කරලා පෙන්නන්නයි වටිනාකම යෙදුනේ අපේ මනසේ දෙන දේ තුලයි නෙමෙයි තිබුණේ කියන එක කියන්නේ මම පොඩි ළමයා වෙන පැත්තකින් දැක්කේ. මොකද පොඩි ළමයාට පෙනෙනවා මටත් පෙනෙනවා දෙකටම විපාක සමානයි. විපාක. නමුත් එතනම මනසේ දැක්කට වටිනාකමක් යෙදුනේ නැහැ. නමුත් අපි දකිනකොට වටිනාකමක් යෙදෙනවා නම් එහෙනම් මේ වටිනාකම දැනෙන එක පෙනෙන දෙයටයි දෙයක් මේ පෙනෙන දේ නිසා වෙන දෙයක්. ඔන්න දැන් පෙනෙන දේ විපාකය එක රුපියල් 5000 වටිනවා කියලා දැනෙන කමට කිව්වා වර්තමාන කර්ම. දැන් මේ කර්මය රැස් වෙනවද කර්ම ක්ෂය වෙනවද කියන එකට විද්‍යාව හා අවිද්‍යාව බලනවා. ආයතන ටික දැකපු පමණකින්ම මේ ගති ටික යෙදුණු පමණකින්ම කර්ම රැස් වෙනවා නම් අපිට කර්ම ක්ෂය කරන ප්‍රතිපදාවක යන්න ඉඩ නැහැ. ඇයි? ලෝකික භාවයේ දකිනකොට මනස යෙදෙන කමකට වටිනාකම නේ. නමුත් තාම එහෙම වටිනාකම යෙදුණා. දැන් කර්ම රැස් වෙනවාද? දැන් වටිනා මේ රුපියල් 5000ක් කියලා වටිනාකමින් යුක්ත කර්මයන්ට තමන්ගේ මනසේ උපන්නා. දැන් මේ කර්මය රැස් වෙනවාද කර්ම ක්ෂය වෙනවද කියන එක තියෙන විද්‍යාව හා අවිද්‍යාව මතයි. මේ කර්මයට අවිද්‍යාව ප්‍රත්‍යවම කර්ම රැස් වෙනවා. මේ කර්මයට විද්‍යාව ප්‍රත්‍යවම කර්ම ක්ෂය වෙනවා. කර්ම ක්ෂය කරන ඥානය කියලා කියන්නේ තෝරගන්න. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. ඌදී ඌ විදිහට දකින්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් වුණොත් එතකොට ඔයගොල්ලෝ ඇසිදිරිකට ආපු රූපේ ප්‍රමාණය දැනගෙන තියෙන්න ඕනේ. ඇසිදිරිකට යම්තා රූපයක් එනවනම් සතර මහා ධාතුගේ උපාදාය රූපයක්ම විතරයි එන්න පුළුවන්. වර්ණ සතහනක්ම විතරයි එන්න පුළුවන්. මේ එන වර්ණ සතහනද මේ දෙන්න වර්ණ රූපයේද අතීත වෙලා තියෙන්නේ සතර මහා. අපි සතර මහා ධාතු කියන එක පැහැදිලි නැත්නම් පිදුරු කෙමිකල් වගේ දෙයකින් හදපු කඩදාසියක් මතයි මේ වර්ණ සතහන් ටික තියෙන්නේ. ඒ ටික දකිනකොට 5000 කියන දැක්ම සහ වටිනාකම උපන්නේ මගේ මනසේ නේද කියලා
ඔයගලන්ට දකින්න පුළුවන් නම් දැක්කොත් දකින්නවා නම් ඌදී ඌ විදියට දක්න සම්මාදිට්ඨිය. එහෙම දැක්කොත් මේ 5000 කියලා මනසේ තියෙන වටිනාකම මේ gati ටික අර කඩදාසියට ගැට ගන්න නෑ වදින්නේ. ඔය කඩදාසිය නිසා තමන් තුලයි හටගත්තේ කියලා මේ වටිනාකම හටගත්තේ කියලා දැක්කොත් ඒ වටිනාකම කඩදාසිය පැත්තට ගැට ගැහුවේ නැද්ද නැත්තම් වෙන්නේ මොකද්ද? කර්මක්ෂය වෙනවා කියලා කියන්නේ රුපියල් 5000ක් වටිනවා කියන කම සිහි වුණා ඒක හටගත් එක නිරුද්ධ වෙනවා මිසක රැඳෙන්න තැනක් විද්‍යාව ප්‍රත්‍යය. ඌදී ඌ විදිහට දැක්කේ නැත්තම් ඇස් ඉදිරියට ආපු රූපේ ප්‍රමාණය දන්නේ නැත්තම් ඒපොත් රූපයක් එනකොට මේ වටිනාකම මගේ මනසේ යෙදුණු ධර්මතාවයක් නේද කියන එක දැක්කේ නැත්තම් නැති වුණොත් මේ සංස්කාරයේ විඥානය ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව තිබුණොත් මේ සංස්කාරයට විඥානය ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ මේ හිතේ ඇති කරගත්ත gati ටික අර රූපෙට අයිති කියලා චක්කු විඥානයේ උපදින්නේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ දැනගන්නේ මේ හිතේ ඇතිවෙච්ච gati ටික අර රූපෙට අයිති කියලා. අයිති කියලා තමයි දැනගන්නේ. ආරම්මවස්ස මේතම් විඥානස්ස කිති ආරම්මේ විඥානයේ පිළිතිය කියලා කියන්නේ එතකොට. දැන් ඕගොල්ලන්ගේ දැනගැනින්න තියෙන්නේ පෙනෙන දේ රුපියල් 5000ක් කියලා. සංකාරපච්චය විඥාන කියනකොට වටිනාකම එනවා එතන. විඥානපච්චය නාම රූපං කියලා කියන්නේ මේ අභ්‍යන්තර ක්‍රියාවලියකුත් විරුද්ධ වගේම වෙනවා. අපි පෙනෙන දේ පැත්තට නැඹුරු වෙනකොට ඒ කියන්නේ රුපියල් 5000ක් කියන gati ටික අර පෙනෙන දෙයටයි කියලා දැනගත්තේ ඒ දැනගත්ත සිත මේ රූප පැත්තට නැඹුරු කරනවා කියලා කියන්නේ නැත්තම් බලන් ඒ 5000 දිහා බලන් හිත යොමු කරනවා කියලා කියන්නේ අභ්‍යන්තරයේ මේ හිත කයට බහල ආයතන ටිකම සවිඥානිකයි. ඕගොල්ලන්ට දැන් පෙනෙන්නේ ස්පර්ශ වෙන්නේ 5000 පොළයක්. එහෙම වෙනකොට ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙන්නේ දැන් ඕගොල්ලෝ තුල ওই සිද්ධිය වෙනකොටම රූප තණ්හාවක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් තණ්හාව මෙහි මානසිකයි ගතියක් නෙමෙයි කඩදාසියටයි කැමති. අර කඩදාසි කැලලට කැමති. දැන් රූප තණ්හාවක් තියෙනවා. තණ්හාපච්චය උපාදාන කියන්නේ ශනිකව ඇඳලා ගන්නවා දැන් මේ කඩදාසි. අරගෙන සමහර පෙට්ටියක දාලා ඉඳපුත් දාන්න. කඩදාසි කැලල. දෙලිව ගැනීම උපාදාන. එතකොට උපාදාන වුණා කියලා කියන්නේ කාම භවය සාහිත්‍ය කෙනෙක් උගලට දැන් කාම භවය කියන්නේ. කාමයේ පරිහරණය. දැන් මොන 5000 හිමිකාරේ ඉපදිලා. උපන්නා කියන්නේ ජරා මරණ දුක. දැන් කඩදාසි කැල්ල ඉරුණත් උගලන්නට දුක. කඩදාසි කැල්ල වේයෝ කෑවත් දුක. කඩදාසි කැල්ල කිච්චුණත් දුක. කඩදාසි කැල්ල හොරු ගත්තත් දුක. අර පිටුරු කෙමිකල් ටිකක් දාලා වර්ණ ටිකක් ගන්නකො කඩදාසි කැල්ල ඉරුණොත් ඒ කඩදාසි කැල්ලෙන් දුක එනවද නැද්ද? එනවා. කඩදාසි කැල්ල පිච්චුණොත් දුක එනවා. බකුතික රූප කඩදාසි කැල්ලක් වුණාට අර පිස්සු මිනිස්සු මෙඩික් කියලා ගල්ල හැදගෙන දා ගන්නවා වගේ අපිට තියෙන පිස්සුකම හින්දා අපි මේ කඩදාසි මුදල් කියන දාගෙන නෙන්නේ. දැන් කඩදාසි කැල්ල ඉරුණොත් දුක, පිච්චුණොත් දුක, වේයෝ කෑවොත් දුක, හොරුගත්තු දුක.
දුකට හේතුව මොකක්ද කියලා අහුවොත් කියන්නේ මොකක්ද? තණ්හාව. ওই කඩදාසි කැලලට අපේ තියෙන තණ්හාව. තණ්හාවට හේතුව මොකක්ද කියලා අහුවොත් කියන්නේ මොකක්ද? තණ්හාවට හේතුව ওই කඩදාසි කැලල දිහා බලනකොට ඇති වෙන ගල් 5000කට කටනකොට ඇති වෙන සැප වේදනා. ඒකට හේතුව මොකද? 5000 කුලයක් ස්පර්ශ කරන්න ලැබෙන්නේ. ඒකට හේතුව මොකක්ද? 5000 දකින්න ඇහැක් තිබී 5000 දකින්න ඇහැක් හම්බුනේ කොහොමද? ඒ රූපය ආරම්භ කරන හිත ඇහැ පැත්තට යොමු කරපු එක. ඒ පැත්තට යොමු කළේ ඇහැ. 5000 කුලයක් තියෙනවා කියන බාහිර රූපේ 5000 කුල දැනගත් එක. දැනගන්න හේතුව මොකක්ද? 5000 කියනවා මෙච්චර වටිනාකමින් යුක්තයි කියලා සංඛාර නිමිත්තක් ඇති. ඒකට හේතුව මොකක්ද? අවිද්‍යාව. ඇස් ඉදිරියට ආව කඩදාසි කුලයක් කියලා දැක්කේ නැහැ. ඒ නිසා මනසේ වටිනාකම එදිනවා නේද කියලා දැක්කේ නැහැ. එතකොට මෙන්න මේ අවිද්‍යාව මුල් කාරණාව කරගෙන ඕගොල්ලෝ අරගෙන ගිහිල්ලා තියෙනවා ජරා මරණ දුක දක්වාම එක ආරම්භයක්. දැන් අවිද්‍යාව සමානයි. අපි 10 දෙනෙක් ඉන්න තැනක ඔය කඩදාසි කොලයක් බිම වැටුණා. ඇස් ඉදිරි පිටට පෙනෙන රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නාකම 10 දෙනාගේම මනසේ නොදන්නාකම තියෙනවා. නොදන්නාකම නිසා රුපියල් 5000ක් මෙච්චරක් වටිනවා කියන gati ටික 10 දෙනාගේ මනසේ එකවර යෙදේ. ඒ සංඛාරයේ අවිද්‍යාව ප්‍රත්‍ය වුණා. රූපේ ඇත්ත දන්නේ නැතිකම නිසා මේ මනසේ gati ටික යෙදුනේ කියලා 10 දෙනාම දන්නේ 10 දෙනා රූපේ දකිනකොට මගේ මනසේ යෙදුනේ මගේ මනසේ මේ gati යෙදුනේ කියලා 10 දෙනාම නොදැක්කොත් 10 දෙනාටම පෙන්වුවොත් ওই මනසේ තියෙන gati ටිකයි කියන රූපෙටයි කියලා. 10 දෙනාට පෙන්වනවා කෙනාට තමන්ගේ මනසේ යයි gatiය අර රූපෙටයි. කොහොම දැක්කොත් සංකාර පච්චය වෙනවා. 10 දෙනාගේම මනස ඒක බලන්න ගන්න ආයතන ටිකට වැටගත්තොත් 10 දෙනාගේම මනසට ඔය රූපෙට තණ්හාව ඇති වුණා. 10 දෙනාටම ඒකේ අවශ්‍යතාවය ඇති වුණා. පාදානය වුණා. මොකක් වෙයිද? ඔය කඩදාසි කොලේ ගන්න 10 දෙනා 10 ආකාරයකට අදින්න නැද්ද? අදි. ඒ හින්දා කලකෝලහල වෙන්නේ නැති වෙයිද? ගහ බැනගෙන ඉන්නේ නැති වෙයිද? කලකෝලහල ගහ බැනගෙන ඇති වෙනවා නම් ඒකට හේතුව මොකද්ද? ඒ තණ්හාව. තණ්හාව හේතුව මොකද්ද? මේ වගේ අවිද්‍යාව. ඒ වගේමයි හොඳට මතක තබාගන්න ඒ වගේමයි පිදුරු කෙමිකල් වගේ දෙයකින් නිර්මාණය වෙච්ච කඩදාසියක් මත පිසිසි වර්ණ සටහනක් ඇතිවෙන්නට ආවා වගේ එම මේව කායං යථා චිත්තං යථා සංකල්පසුක මේ කාය යම්සේ පිහිටා පවතීද යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති බැලුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත කොටස් ටිකක් නිර්මිත වෙච්ච පසුබිමක් ඇති මේ ශරීරයේ නිසා යම් හැඩසටහනක් ඇති දෙයකට එනවා. එනකොටම අර රුපියල් 5000 කියන නිමිත්තත් එක්ක වටිනාකම ඉදෙනවා වගේ ඒ 5000 කියන නිමිත්තත් එක්ක වටිනාකම මනසේ ඉදෙනවා වගේ අර සතර මහා ධාතුන්
හැදිලා අවකාශ ධාතු අවවාද රාශිලික්ක රූපමිතිය යම් හැඩයක් ඇතිවෙන්නට එනකොට මේ වගේ දරුවා කියන අදහස එනවා යම් වටිනා සම්පූර්ණයි. දැන් ඇතිවිද රූපයෙන් ඔබේ විපාකයක්. විපාකයේ හේතු කරගෙන වටිනාකම යුක්ත දරුවා කියලා හිතේ යෙදෙන මේ චේතනා ටික තමයි කාම. දැන් මේ කර්මය රැස්වෙනවද ක්ෂය වෙනවද කියන එක විද්‍යාව අවිද්‍යාව මතයි පදනම්ලා තියෙනවා. කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය ඉදිරියට එනකොට මේ ගති ටික සිටේ නේද යෙදුනේ කියලා ඔබ නොදෙන්නොත් මොකද වෙන්නේ? මේ සංඛාරයට විඥානය පත්‍ය වෙනවා කියලා කියන්නේ. ඔබේ හිතේ ඇතිවෙච්ච දරුවා කියන ගති ටික ඉදිරියට ආපු රූපෙට අයිති කියලා ඔබම දැනගන්න. සංස්කාර පත්‍ය වෙනවා. මේ දැනගැනීමට සංඛාරයේ පත්‍ය වෙනවා. අතුරුත විද්‍යාවක් වෙන්නේ නැහැ. දැන් ඔබ තුලනේ හටගත්තේ ඇතිවිදේ ආවේ රූප මාත්‍රය. දරුවා කියනකොට හැබැයි ආදරයෙන් එහාට කියන වටිනාකමයි දරුවා කියන ප්‍රඥාක්තිය වෙන කරන්න බෑ. වටිනාකම හෝ දැනෙන්න පුළුවන් ආදරයෙන් එහාට කියන කැමැත්ත කියන ගති ටිකයි දරුවා කියන තමයි එකට තියෙන්නේ. ඉහි වෙනකොටම තවත් ඉඳ තියෙනවා. එහෙම සිහි වෙච්ච පමණකින් කාම රැස්වලා නැහැ. සිහි වෙනකොට ඔබට සම්මා දිට්ඨිය ඉදිරියට වෙනවා. ඒ සිහි වෙන එක දෝෂයක් නම් රහතන් වහන්සේලාට ලෝකෙ ඉඳ දැකගෙනවා. නමුත් සිහි කරගන්න සිහි වෙන්න පුළුවන්. නමුත් මේ රූපය දකිනකොට තමන් තුලයි මෙහෙම දරුවා කියලා වටිනාකම යෙදුනේ කියන නෝන තියෙනවා. ඒ නෝන එන්දනම් ඔබට රූපේ පැත්ත ගැන තියුණු අවබෝධයක් එන්නට වැඩි වෙනවා. ඒ කියන්නේ ඒකට අනාත්මයි මොනකොලස් දෙක සතරමන්දාතුයි කනවන ආහාරයෙන් යුක්ත වස්තුවක් වර්ණසටහනක් ඇතිවෙන්නට ආවේ කියන එක පැහැදිලි වෙන්නයි ඵලයේ තියෙන්නේ. මේ කෙලෙස් ටික ආධ්‍යාත්මික පැත්තෙන් යෙදෙන්නේ කියලා. ඒ කියන්නේ නිකමට හිතන්න ටීවී එකේ තියෙන වීදුරුවේ ස්ක්‍රීන් එක වීදුරුවේ මෙහා පැත්තේ තියෙන වයර් කන්ඩෙන්සර් වගේ කෑලි කියලා එතන රූපේ අනාත්ම ස්වභාවය උගත යම් ප්‍රමාණයක හෝ අනාත්ම ස්වභාවය පැහැදිලි වුණොත් තමයි හරියක් තියෙන ඇත්ත තමයි එහෙනම් කෙනා පුද්ගලයා කියන ටික තමගේ පැත්තේ තමයි කියන්නේ කියලා කාට කරලා හිතා ගන්න. එහෙම නැති වුණොත් කිසි වෙලාවක හිතේ තියෙන ගතිය හිතේ කියලා පේන්නේ බාහිරේ කියලා. ඒ ටීවී එකේ රූපයක් වුණත් වීදුරු ස්ක්‍රීන් එකක් වීදුරු එකෙන් එහා පැත්තේ තියෙන වයර් කෑලි කන්ඩෙන්සර් කෑලි මේ යන්න කෑලි කියලා පෙන්නනවා වගේ හැටේ ඉතින් තියෙන රූපය පතිත වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම දැනටයි කියලා යොමුයි දෙන්නා. පෙන්නනකොට තමයි හයිය දැනෙන්නේ හිතට ඇත්තක් කියලා තේරෙන්නේ හිතට. එහෙනම් දරුවා කියන වටිනාකම යුක්ත ගතිට ඉදිරියේ මනසේ කියන එක තේරෙනවා. අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ඔබ රූපිකත්ව හොතට දැනගෙනගෙන නැත්තම් රූපිකත්ව හොතට දැනගෙනගෙන නැත්තම් ඒ ඉදේමයි රූපේ දැකනකොට මේ ගති කියන්නේ ඊට පස්සේ සංඛාරක කවිදියාව සත්‍යය. මේ රූපේ නොදකින්න තමයි රූපේ දකිනකොට මගේ මනසේ මේ වගේ ගති ටික ඉදුනේ කියලා දැක්කේ නැත්නම් ඔන්න සංඛාරයට අවිද්‍යාව සත්‍ය වුණොත් ඊට පස්සේ සංඛාරේ විඥානයට සත්‍ය වෙනවා කියලා කියන්නේ. දරුවා කියන සිතේ තියෙන මේ ගති ටික පෙනෙන රූපයටයි කියලායි ඔබ දැනගන්න. එපතු දැනගන්නකින් යුක්ත රූපේ ආරමුණු කරලා ඒක බලන්න හිත නැඹුරු කළාම ඔබේ ඈ පරිඥානකදී
ऐसी त्रिविधि विज्ञान रूप ගැටි ස්පර්ශය නිසා යම් වේදනාවක් ඔබේ හිතට දැනෙන දරුවා දකිනකොට ඇති වෙන වේදනාවක් වගේ ඔබට තියෙන රූප තණ්හාවක් දැන් අර හඩදාසි පොලේට 5000 කියලා ඔබ රැවටුණා වගේ ඔබේ රූපේට රූප තණ්හාවක් මේ දෙකම තියෙනවා රූපෙට තණ්හාවක් තියෙනවා එතකොට ඒක උපාදානයේ දැඩි උදාහරණයක් දරුවා කියලා. ඔබට ඔබද කාම භවයේ ඥාතිත්වයක් කියන කෙනෙක්. දැන් ඔබට දරුවෙක් ඉපදිලා. උපන්න දරුවා නිසා ජනම දුක වල. ඒ දරුවා ලෙඩවුන දුක කැඩුනා ඒ රූප කැඩුනානේ ඒ දැන් ඒ රූප කැඩුනා දුක විඳුනා දුක තීරණා දුක කැඩුනා දුක පොළුණා දුක ඔබට අඬන වැළපෙන දුක උපදින්නේ නැද්ද රූපේ විපරිණාම වෙනකොට ඒ රූපේ විපරිණාම වෙනකොට ඔබට දුක උපන්නේ කුමක් නිසාද දුකට හේතුව ඔබට දරුවෙක් ඉන්නේ ජාති දරුවෙක් ඉපදීම ඔබට දරුවු දුක ලබා දෙන්න හේතුව ජාති හේතුව මොකක්ද භවයේ ඔබට දරුවෙක් ඉන්නේ ඒකට හේතුව මොකක්ද තණ්හාව දරුවෙක් කියන තණ්හාව දරුවෙක් කැටියට නැති වරගෙන තියෙන ඒකට තණ්හාව ඔය විදිහට ආපෝ චක්‍රියාව එකක් ගන්න අවිද්‍යාව විහාම මේ සිදිරි පිටට එනදී රැවටුම ඔබ නතර වෙලා තියෙන්නේ ඔය රූපේ කැඩෙන විදිහට දුක එනවා කියන තැනටම අරගෙන ගිහිල්ලා ඉතක ඒක එහා අතරමඟදී නතර කරලා නැහැ නතර වෙන්නේ හොතට ඕගොල්ලෝම තර්ක විතර්ක කරලා හිතන්නේ පිළිතුරු කෙමිකල් ටිකකින් හැදුණු වර්ණ දාන කඩදාසිය ඉවෙනකොට මට දුක එනවා නම් ඒ කඩදාසිය දේ වුණාකොට පිච්චෙනකොට දුක එනවා නම් මගේ මානසික මෙච්චර ලාමකද එහෙම නැතිනම් එහෙම දුක එනවා මේ දුක හැදුනේ කොහොමද මොකක් හරි ක්‍රමයක් තියෙන්නද ඊට පස්සේ යථාර්ථයෙන්ම පිළිකරලා බලන්න කනබුන ආහාරයෙන් හැදුණු සේම සොට්ටු මල මුත්‍රා කබ කඳුළු කෙටලොම් නියදස් කියන මේ රූපේ විකරණම වෙනකොට මට දුක්තුම්ම දෙනවා තමන් කියලා බාහිර වේවා ආධ්‍යාත්මික වේවා මේ දුක ඇති උනේ කොහොමද කියලා මෙනෙහි කරලා බලන්න ඒ දුක ඇති වෙච්ච හැටි තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇක්සිඩන්ට් පිටට ආපු කාර්යදාසි පොලේ වගේ අවකාශ ධාතු තුල රාත්‍රිච්ච සතර මහා ධාතුන් ගෙන් අවවාදන අවකාශ ධාතු තුල රාත්‍රිච්ච කර්මනාහාරයෙන් ලැබෙන රූපය ඇති විදිහට ආව වගේ කොහොම ඕකේ එක සංඛ්‍යා විපාකයක් ඕකේ වර්තමාන කාම භවයේ උපදවාගෙන කාම භවයේ දුක් විඳින්න පුළුවන් තැනට අරගෙන යනවාද අරගෙන කාම භවයේ එකදලා දුක් විඳිනවද නැත්තම් කාම ලෝකෙන් මිදලා දුකෙන් මිදෙනවද කියන කාරණාව දැන් මේ කරන්න පුළුවන් සම්මාදිටියක් ඔය කාම මට්ටමේ රූප ගැටේ අම්මා තාත්තා දුව පුතා රණ රිදී මුතු මෙනි ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් ඕගොල්ලන්ට හදනවා කියන්නේ කාම භවය හදනවා මේ විදිහට කාමෝචර කාරණයක් නිසා කාම තණ්හාව හදලා කාමයේ උපාදානය කරගෙන කාම භවය හදලා කාම භවය නිසා
जरा दुखों का या कभी चक्रे ऐसे धीरे एना रूप एक खान में अविद्या प्राप्ति व्यंजन नदी खाना क्षय करना कहते टोगल गयो ये क्या है अपिट मुकुट करण है सम्मा दिट्टी के लगे ऊदे ऊ विधि से पेंडने के लिए बुद्धिज्ञान महान से अरुते यमक कले हैं एक्टिविटी आपको सदैव वस्तुओं की स्वभावी पेनुआ ऊदी ऊदी है और एक देखो एक गावत एक नोदन्ना खाली ये दोनों गति आपको ये देखने का पेन है एक्टिविटी आप वस्तुओं के एक्टर पेना ला वो एक्टर पेना के केनेक नेटी काले नोदेक्टर काले मानस एक दिहा बालू ऐसे ऊपर को गति टिक ताम ये थी ऐसा बोलते रूप एक्टर पेना ला मैं गति इतने मानते नहीं देखी लो ऊदी ऊदी तो हम तो हतुना नोगत वेन्ने ने कई दुख निर्माण वेनुआ के तरह तो मानते पेना ऐसा बोला ऐसे तो ये राश में खाम बावे दुख वेंदो ओकर दीप्त नम संपादन के दया कार्य के दुख निदेना में एक में हेतु तो विरोध परलोकी दिखे में दुख निदेना ऐसा नहीं कि दूर then over the කෙනෙන්නේ ඇහැට පෙනෙන රූපේ විපාකයක් රූපේ විපාකයක් ඒ නිසා රුපියල් 5000ක් කියලා වටිනාකම යුක්ත ගති ටික ඇති වුණාම අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් ඔබට මේ සංඛාරයම රූපයට අයිති කියලා දැනගෙන සමුදාචාර සංඛාර කියලා රූපයට සංඛාර කරලා කාම භවය හදලා දිට්ඨ ධම්මෝ ජනනාම දුක ලබා දෙනවා. ඔය වේදනාවටම ඔය කර්මයටම ඔබට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන පරියාය පිළිතලා ප්‍රතිසන්දේ ලබා දෙනවා. මේ එකම කර්ම නිමිත්ත තුල මෙලව රුපියල් 5000 නැතිවීම දුක ලබා දීලා මරණාසන්න මොහොතේදී ඔය රූපේ ඔබට ඉදිරිපත් කරනකොට ඔය රූපේ විතරයි නැහැ. පේනකොට 5000 මෙච්චර වටිනවා කියන ඔය gati ටික එදාට තියෙනවා. චුතිලිටි ඒ තරම 5000 එක කරගෙන ආයෙත් උපදින්නත් වෙනවා. දැන් 5000 දුක් විඳලා ඔය 5000 මෙලොවයි කරගෙන දැන් පරලෝක ගිහිල්ලා ඒක කරගන්න. දැන් ඇහැට පෙනෙන රූපේ ඔබේ මනසේ වටිනාකම දැනගාම දරුවා කියන එක ඉපදිලා දරුවෙක් ඇති කෙනෙක් බවට වෙනවා. ඔබට කාම භූමියේ උපදින දරුවෝ ව්‍යාපාරවල සතුටු දුක් වෙන්න පුළුවන් දැන්. දිට්ඨ ධම්මෝ මරණාසන්න මොහොතේ ඔබේ gati ටික වැඳපු රූප නිමිත්තයි ඇතිදිරිට එන්නේ. ඒක හැම වෙලාවෙම විපාකයේ කාරණේ වෙන්නේ. ඔබේ මානසික gati ටික විපාක ටිකට දැන්නේ නැත්තම් රූපෙට සද්දෙට ගන්ධෙට දැනෙන්නේ නැත්නම් සිහි කරන්න යමක් තියෙන්නේ. මරණසන්න මොහොතේ දරුවා කියලා පිළිවෙනකොට නැත්නම් අර රූපෙ වෙනකොට මරණයේ තියෙන gati ටික ඔක්කොම පේනවා. එතකොට මොකද වෙන්නේ? දරුවා කියන සෙනෙහස හින්ද කැමැත්ත හින්ද තරහ තමයි ධර්මයෙන් එතකොට මෙලෝ වේවා පරලෝ වේවා මේ අවිද්‍යාවෙන් හටගන්න පැවැත්ම තුළ
දිට්ඨනම සම්ප්‍රදාය කියන දෙආකාරයකින්ම විපාකයක්. නිරෝධ දුක් විඳින ඉවරන්නේ මේ වගේ විපස්සනාට කරන්නේ. ප්‍රතිසන්දි වශයෙන් හදන ආයතන ටික ආයෙත් කෙරෙන්නේ. ආයෙත් එතනද ඇසිදිරියට එන්නේ අර වගේම අනාත්ම ආයතන ටික. එදාට ඒ ආයතන ටිකේ ඇත්ත නොදන්නා කම නිසා මනසේ වටිනාකම යෙදෙනකොට ඒක එදාට අවිද්‍යාව ප්‍රත්‍යෝනේ රූපේ නොදන්න නිසා මගේ මනසේ නේද මේ වටිනාකම යෙදුනේ කියලා සංකාර අවිද්‍යාව ප්‍රත්‍යෝන සංකාර විඥාන කරන එදාට මේ දවස්වල කරනවා මනස කියන කටි ටික දෙන්නේ නැහැ ඒකයි කියලා යනවා. මේ පැවැත්මේ කියලා එදාට ඔබට ඒ රූප වටි ඒ කඩදාසි කොළ වටි එදාට මේ වගේ කඩදාසි කැලේ ඉරනකොට සතර මහා ධාතු විකරණා වෙනකොට අතනවා දැකනවා ආයත් ඒකට ප්‍රතිසන්දි වශයෙන් කියනවා මේ වගේ කෙල්ල මනස් නැති ගමනක් තියෙනවා. ඉතින් අද ඔන්න ඔය ටික තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සම්මා හේතුප්පකව යම් ධර්මයක් හේතු නිසා හටගන්නේ නම් ඒ ධර්මයන් හේතු ටික පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මේ හේතු ටික නිසා මේ ඵලය හට ගන්නවා කියලා පෙන්වනවා. මේ ඵලයට අවිද්‍යා සංකාර හේතු වුණොත් නැවත මේ වගේ ඵලයක් හටගන්න හැකියි. ඒ සත්‍ය නිරෝධ. මේ හේතු නිසා හටගත්ත ඵලයට අද හේතු වෙස් නොවුණු හේතු නිරෝධයෙන් අනාගතයට ඵලය නොවන හැටි පුරාණ හේතුවට හටගත්ත ඵලයේ හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙන හැටි බුදුරජාණන් වහන්සේ කියනවා. ඒකයි කීනම් පුරාණං නවං නැති සම්භවං විරත් චිත්තායතිකේ භවස්මේ තේකේ පිට අවිරුල්ලි චන්දා නිපති විරායසයන් ප්‍රතිපෝතිය. කීනම් පුරාණං කියලා කිව්වේ අර පුරාණ හේතු හටගත්ත මේ ආයතන ටික ගත්තා. පුරාණ හේතු හටගත්ත මේ ආයතන ටික පුරාණ හේතු ඉවරනකොට නිරුද්ධ වෙනවා. අවුරුදු 50ක් 100ක් නම් මේ රූපය අවශ්‍ය තියෙන පුරාණ හේතු හටගත්ත ඒ රූපය අවශ්‍ය වෙනකොට මේ හේතු නැතිවෙනකොට මේ රූපය නැති වෙනවා. නව නැති සමව. නැවත උපදින්න භවයකුත් නැහැ. එතකොට විරත් චිත්තායතිකේ භවස්මි නැවත භවයක නොයලුකේ එයාගේ මනස නැවත භවයක ඇදලා නැහැ. නිබ්බත් දීලා ඒ දීලෙන් වහන්සේ දෙනවා යථා යම් ප්‍රදීපෝ යථා යම් ප්‍රදීප කියලා කියන පහන ප්‍රදීප කියලා කියන පහන යම්සේ පහනක් නිවෙන්නේද එසේ මේ දීලෙන් වහන්සේ නිවිලා යනවා. එතකොට එහෙම වෙන්නේ මෙන්න මේ වගේ සහේතුකව දැන දැක මේ චක්‍රේ නතර කරලා ඉවරයි. මෙතනදී මතක තබා ගන්න සම්මා දිට්ඨිය කියලා කියන්නේ බලන්න තව යමක් ගන්න එක නෙවෙයි. ඌදී ඌ විදිහට බලන එකට. ඔබේ ඇස් ඉදිරි පිටට ඔබට ඇහෙන් රූපයක් බලලා රූපය අනගේ ඔබ යම දැනගන්නවා නම් මම දැනගන්න රූපේ ඇස් ඉදිරියට ආපු රූපේ ස්වභාවය මොකක්ද කියලා මෙහෙය කරලා බලන එක ඔබ විද්‍යාඥයෙක් වගේ. විද්‍යාවක් මේක අදහන් දෙයක් නැහැ. ඔබ සත්‍ය ගවේෂකයෙක්. ඔබට ආගමක් නැහැ. ඔබ විද්‍යාඥයෙක්. ඇස් ඉදිරියට ආපු රූප කියන්නේ මොකක්ද? පෙනෙනවා කියන්නේ මොකක්ද? රූපයක් හැදෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒබඳු රූපය අනුව දැනගන්න කියන්නේ දැනගැනීමට මට ආවේ කොහොමද?
वो मनोविज्ञानी, वो मानस पिछले परिवेशन कर रहे हैं, वो भौतिक विज्ञानी, वो रूपे पिछले नहीं कर रहे हैं, वो विद्या में युक्त के निपुणा में तक आत्मविक हम जो पुराण के नहीं हो इधर ඔබ අම්මට තාත්තට අයියා සතුව පුතා කාටවත් අබදාන කරලා කාවත් අයින් කරන්න හදන කෙනෙක් නෙමෙයි ඈ තණ්හාව නැති කරන්න කියලා දරුවෝ දෙකෙන් පන්න ගන්න හදන කෙනෙක් නෙමෙයි ඔබේ ඇසිදිරි පිටට ආපු රූපය ආනදය මගේ ඇසිදිරි පිටට ආපු රූපය මොකක්ද ඒක මම දැනගත්තේ කොහොමද කියලා මෙනෙහි කරන එක ඔබ කාටවත් අබදාන කරලා තියෙනවා දරුවෙකුට වෙනස්කම් කරලා තියෙනවා. අම්මාට තාත්තට නොකරන ඉඳලා තියෙනවා. නැත්නම් ලෝකේ කාටවත් යෝගිකමක් කරලා තියෙනවා. ඔබ මොකක්ද කරලා තියෙන අපරාධය? කිසි කෙනෙකුට අපරාධයක් කරලා නැහැ. කනට ශබ්දයක් ඇහෙනවා නම් කනට ඇහෙන ශබ්දය කියන්නේ මොකක්ද? ඒ කනහය දැනගත්තේ නම් කොහොමද කියලා ඔබ විදිහට උනේ මෙනෙහි කරන්නේ. ඔබ කාවවත් දාලා කැලෑවට ගිහිල්ලා තියෙනවා. කාවවත් අසාධාරණකම් කරලා තියෙනවා. ඔබේ යුතුයකම් ඔබ බැහැර කරලා තියෙනවා. කොහොම මෙහෙ කළා කියලා යුතුයකම් බැහැර කරලා නෑ. ලෙහෙන්දෝනේ සංයෝජන නේ. ඒ ටික දර්ශනයේ තමයි ඒක පුද්ගලයෙකුට ඇති කරන කාර්යය. සාධාරණ කමත් අසාධාරණකම පුද්ගලයෙකුට ඇති දෙයක්. ඒ නිසා පුද්ගල භාවයෙන් ඉන්න අය බෝධිසත්ව වහන්සේ බලෙන් බෝධිසත්ව වහන්සේ කියන්නේ සම්පූර්ණ තමන්ගේ යුතුයකම් කොටස කරලා මගහැරලා කියන්නේ රාහුල කුමාරයා තාත්තා වෙනින් දරුවා වෙනින් පියදෙනා තමයි කළා මොකයිද ඒ ලෝකෙ පුද්ගලයෙක් නම් බුදුරජාණන් වහන්සේ කාවවත් අයින්කලේ නැහැ. සමාගයේ ඇතිරිවිදාව රූපේ ඇත්ත මොකද කියලා බැලුවා එච්චරයි. කයේ ඇතිරිවිදාව සත්‍යය ඇත්ත මොකද කියලා බැලුවා. සමාගයේ අවිද්‍යාව මත නිර්මාණය අවිද්‍යාව මත නිර්මාණය වෙලා තියෙන හැම දෙයක්ම අවිද්‍යාව නිරුද්ධී. ලෝකේ කියලා කියන්නේ විඥානයේ මායාව. අවිද්‍යාව නැමැති මායා නැල ඇතුලේ නිර්මාණය වෙච්ච ලෝකයක් නෙවෙයි. එතකොට ඔතන තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ අපේ නිෂ්ඨාව කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේ ස්පර්ශ ආයතන හයේ තමයි පිළිසිදු ඇත්තද. අනාගත කොල්ලේ පේනවත් එතකොට යම් දවසක ඔබ මාර්ගයේ වඩනවා කියලා කියන්නේ ලෝකේ කියලා කියන්නේ කඩදාසිය දකිනකොට 5000 කියලා වටිනාකම එනවා රූප කෙරෙන්නේ නැහැ වටිනාකම මනසේ ඉන්නේ කියලා දකින්නේ නැතුව මනසේ තියෙන වටිනාකම කඩදාසියට අයිති කියලා දැකලා හිත ඒ රූපෙට නැඹුරු කරලා රූපයත් එක්ක ගනුදෙනු කරන ජීවත් වෙන මාර්ගයක් කියනවා ලෝකේ කියලා. ඔබ කියනවා නේව සේකනාසේ කියලා සේකත් නැහැ අපේකත් නැහැ පුතත් නැහැ. ඊට පස්සේ ඇස්තිදිරි විදිහට හම්බෙන කඩදාසිය ඒක අන්තර්ගතයක් වෙනවා මනසේ වටිනාකම යෙදෙන්නේ කියලා අහලා තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව තමයි යොදා ගන්න නැහැ. නමුත් එයා අහලා තියෙන එක කියලා කල්යාණ මිත්‍ර පුතේ. තාම අවිද්‍යාව සත්‍ය වෙනවා. සංකාරයපත් වෙලා විඥාණයට මනස තියෙන ගතික රූපයයි කියලාම එයාගේ දැනගන්නේ. නමුත් මේව දෙයක් වෙනව නේද කියලා අහලා තියෙනවා. ඔබ කියනවා කල්යාණ මිත්‍ර පුතේ කියලා. ඒක සංකාරයෙන් අහලා තියෙනවා. තාම ධර්මාන්තර ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාරේ පටන් ගන්නෑ. යා වෙලාවකදී ඇක්ටිවිටි රූපේ අර්ථවත්ය පොතට අහලා තියෙනවා. සුතමේ ඥානෙ තියෙනවා. අහලා. මේ gati ටික මනසේ විදේහ කියලා අහලා තියෙනවා.
එළඹ තින්නේ හැබැයි විතින් විත මෙයා මේක කරන්න උත්සාහවත් වෙනවා. ඇසිඩ් පිටට අපේ කිසි වෙලාවක මේ ගැටි මනසේ යෙදුනේ කියන එකට සාක්ෂියක් නැහැ. සාධාරණ වෙන්නේ නැහැ. ඉදිරියෙන් තියෙන රූපය ඇත්ත නොවෙනවා. ඉදිරියෙන් තියෙන රූපය ඇත්ත දෙන්නේමයි මෙයාට තියෙන හරිය මේ ගතිය සිටේ ඉන්නේ කියන්නේ. ටීවී එක පැත්තේ පෙනෙන රූපයේ පසුබිම සත්‍ය පුද්ගලයේ නොවන පසුබිමක පිහිටි රූපයක් කියන එක පෙන්නපු එකමයි මෙයාට තියෙන එකම හරිය කෙනෙක් පුද්ගලයෙක් කියන ගතිය එහෙනම් මගේ මනසේ ඉපදලා තියෙන්නේ කියන එක කියන්නේ. එහෙම නැතිනම් ඔක්කොම හිතේ ඉවර හරියන්නේ ඔක්කොම හිතේ ආස්වාද කියේ. රූපේ හිතේ අර ටීවී එක වයර් ඔය වාහන ටිකක් හිතේ ඔක්කොම හිතේ කිව්වොත් ඒවා හිතේ වෙන්නේ නැහැ. එහෙම රූප වලට රූප නැද්ද? රූප තියෙනවා. රූප තියෙනවා රූපය ඇත්තට ඇති නොදන්නා තමයි ප්‍රශ්නේ. නේ? එතකොට ඒ වගේ මෙතන රූපය ඇත්තට ඇති නොදන්නා කම නිසා ආශ්‍රය කියලා එයා යෙදෙන ආශ්‍රය නැත්තම් මේ ඇත්ත ටික පෙන්නන්න උත්සාහවත් වෙනවා. එයාට කියනවා සේක කියලා. ඉක්මනට. මේ රූපේ දකිනකොට අර පොඩි ළමයාගේ මනසේ වටිනාකම් විස්තරේ නැහැ වගේ පළවෙනි රහතන් වහන්සේ කියලා කියන්නේ මේ රූපේ දකිනකොට 5000 අම්මා තාත්තා දුව පුතා කියලා වටිනාකම් යුක්ත ගතිය ඉන්නේම නැහැ. උපදින්නේ නැහැ. ජාතිය නෙවෙයි. උපදින්නේ නැහැ. හැබැයි නෝනයි. අවිද්‍යාවෙන් යුක්ත කෙනාට මේ රූපය ඇතිවිලි විට දෙනකොට මේ වගේ ගතියක් මාතේ යෙදෙනව නේද කියන එකට නෝනයි. තමතුල එකක් කියන්නේ මේ රූපය දකිනකොට අවිද්‍යාවෙන් යුක්ත කෙනාට රුපියල් 5000ක් මෙච්චර වටිනවා කියන ගතිය මාතේ යෙදෙනවා කියන එකට නෝනයි. අවිද්‍යාව ප්‍රත්‍යයම සංඛාරයේ විඥාණයට පත්‍ය වුණොත් එයා ඒ මනසේ වෙන ගතිය ටික මේ රූපේ රැකගහලා මේ රූපේ 5000ක් කියලා දැනගන්නේ නේද කියලා දුක ඇතිවෙන තැන දක්වාමත් නෝනයි. එයා ලෝකයා දුක් විඳින ඇතිගෙන එයාට නෝනයි. එයා දුක දන්නවා දුකේ ඇතිවෙන හැටි දන්නවා දුක මේ අවිද්‍යාව ඇතිවෙනකොට එයාට දුක නැති වෙනවා කියලා දන්නවා මේ විදිහට දුක නැති කරන ප්‍රතිපදාව එයාට එන්නත් පුළුවන් කියන නෝනක් තියෙනවා. ඒ නිසා මේ රුපියල් 5000 ගන්නට සමාන නැද්ද තෝරනවාට හොඳයි ඔයගොල්ලෝ තමයි 5000 ගන්න කියලා කතා කරනවා විතර ඔය කඩදාසියක් ලෝක කොහෙද 5000 කියලා කියන්නේ විතර ලෝකේ සමවැයසේ මොකද අවිද්‍යාව ආශ්‍රය ගැන මොන තියෙන නිසා මේ රූපේ නැතිනකොට මේ මාසේ මෙහෙම ඉදෙනවා කියලා ගන්නවා මෙයාට මම එහෙම කිව්වට හරියන්නේ නැහැ කියන එකත් දන්නවා හැබැයි ඒකයි ආයෙත් කරන ගන්න නැතිවත් එක්කම මෙයාට ඒක ගන්න නැහැ ඒක දුකට හැබැයි මුතුලට ආශ්‍රය වෙන නෝනයි අවිද්‍යාව ගැන නෝනයි ලෝකයා නැහිලා ගත්තේ කඩදාසිය නෙමෙයි දුකයි කියන එක නෝනයි ලෝකයා පුතේ කියලා අතගෑවේ දරුවා නෙමෙයි දුකයි කියන එකට නෝනයි ලෝකයාට දුකම උපදිනවා දුකම පවතිනවා දුකම නිරුද්ධ වෙනවා කියන එකට නෝනයි යමෙන් මේ දුක කියලා පැහැදිලිව දැනෙන දකින සම්මාවෙන් වේගෙන් ගන්නවා ගන්න ඒ රහතන් වහන්සේ කියලා කියන්නේ ඒක පොඩි ළමයාගේ රහතන් වහන්සේ කියන දෙන්නගේ මානසික ගති දෙක සමානයි කියන්නේ කාටමයි දෙන්නේ ඒ නිසා අර පොඩි ළමයාට කඩදාසි කැල්ල ඉරුවට කැඩුණාට දුක දැනෙන්නේ සමහරට අම්මා මැරිලා පෙට්ටිය දාන පොඩි ළමයා ගානක් තියෙන්නේ. හිනා බිලුවේ ජීවිතේ දුවනවා නේද? අර
අතන අවිද්‍යාවසේ අනුශය වෙනවා කියලා. මෙතන අවිද්‍යාව කියනවා. වයස අවුරුදු 3-4 පොළොන්න ඉස්කෝලේ යනවා. सामान्य उस लिए देना इसको हो गया कि दिन समान है कोई कहेगा हिसाब करने जन्म नेतृत्व में स्कूल में जन्म भारत स्कूल में कोड़ी वगैरह समय आ इंद्रिय मोकुरा नौकियों कोरियाना की तरह से एथलीट से आना क्या बोलते स्कूल की लाभदान मिला एक स्कूल आने वाले समय साधारण मंदिर ने रूप एक गमन कारण में पूरी आने वाली है जैसे भाई तो लोग बोलेंगे इतनी उन लोगों का समय बहुत ताश ओगुल किरदार समाधि जीवित विदर्शना प्रत्येक होते हैं then activity एना रूप में एक्टर देखीमे अडुखमई ओगुलंते आंखोया शरीर को नोन लड़े करके ऐसा मालूम एक है रूप ही एक्टर अनात्मई रूपी व्यक्त नौकिन तेरेंद वटिनाक्रम युक्त आत्म संज्ञा युक्त मनगतुल गति उपदिने अडुवेम तिपुतुन तमंत तेरुम गන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් ඒ නිසා මේ ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත ස්වභාවය ශුන්‍යත ස්වභාවය අපනිහිත ස්වභාවය ඔබ නිවනට කියන නම් තුනක් මේ අනිමිත්ත සුන්‍ය තාපනේ කියලා කියන්නේ ඒ නම් තුන ආයිති කොහාටද මේ ස්පර්ශ ආයතනයි ස්පර්ශ ආයතන හයේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ ශුන්‍ය ස්වභාවය අවබෝධ කරවන්න පෙන්නන්න තමන්ගේ මනස තුළ ඇති අසුන්‍යකර ස්වභාවය දුරු වේ. ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ආත්මීය වූ ධර්මය කියනවා කියලා අසුන්‍ය ස්වභාවය තමන්ගේ මනසේ තියෙනවානේ. ඒක මනසේ තියෙන ගතිය කියලා අපිට හිතෙන්නේ අපිට හිතෙන්නේ බාහිර සත්‍ය පුද්ගල ඉන්නවා කියලානේ. ඔබ ස්කන්ධ ධාතු ආයතන ටික ගවේෂණය කටයුත්තේ ස්කන්ධයන්ගේ ස්කන්ධ අර්ථය ධාතුන්ගේ ධාතු අර්ථය ආයතනයන්ගේ ආයතන අර්ථය ඉගෙන ගත යුත්තේ මේ ස්පර්ශ ආයතන හයේ සංකේතභාවය ඔප්පු කරගන්නයි ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පිටකේ කියලා යමක් නැහැ. ඒ නිසායි අභිධර්මයේ කියලා යමක් නැහැ. මේ රූපකාන්ත කියලා යමක් නැහැ. ඒක උගන්වන්නේ මොකද? ස්කන්ධ ධාතු ආයතන ධාතු විභංග සූත්‍රයේදී බහුතරා සූත්‍රයේ වගේ මාතක බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ සැරියුත්නේ ආනන්ද මහ රහතන් වහන්සේට ආනන්ද යම් කිසි දුකක් උපදිනවා නම් බාහ්‍ය කාරණා උපදිනවා යම් කිසි ආදීනයක් කියනවා නම් බාහ්‍ය කාරණා යම් දුකක් ආදීනවය වේසක් වෙනම් බාහ්‍ය කාරණා පඬිතියට ඇතිවන දුකකුත් නැහැ වෙහෙසකුත් නැහැ ආදීනකුත් නැහැ ඒ නිසා විමසා බලා කටයුතු කරනවා පඬිතේ විය යුතුයි කියන්නේ ආනන්ද මහරහතන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ කෙසේ විමසා බලා පඬිතෙක් වෙන්නේ ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් විමසා බලා පඬිතෙක් ඔබ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් විමසා බලා පඬිතෙක් කියේ ඉතින්
එහෙම කරන්න ඕගොල්ලන්ට මේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනේ පහළ කරගන්න පුළුවන්. ඔය මම අද මතක් කළේ සිදිසිදු බුදුදහම බෞද්ධ දර්ශනේ හේතුඵල ධර්ම ලෝකෝත්තර දර්ශනය. හැබැයි දේවල් වල ඉන්න ඕගොල්ලන්ට මේ රූපේ දකිනකොට මගේ මනසේ නේද 5000 කියන කීයනේ කියලා බලා ගන්න පුළුවන් නම් මේකෙන් පන්සලේ ඉඳෝනේ බෑනේ නේද? නමුත් ඔය ඇත්තම කිව්වේ ඕක පටන් ගන්න බෑ උතනේ මොකද? ඒ නිසා ඕකට ආවේනික වෙච්ච තව කොටසක් තියෙනවා. මේ රූපේ සතර මහා ධාතුවේ දකිනකොට දරුවා කියන අදහස ඉදෙන්නේ මගේ මනසෙන් කියලා බලා ගන්න හරි පුළුවන් නම් ඒ කියන්නේ සෑහෙන ඇතුළු නිසා පොඩි ටිකයි කියන්නේ කෙනෙනවා. නමුත් ලෝකයේ මනස කියන්නේ ඒකවත් පිනවට පිනෙන්නේ ඉඳලා. නමුත් ඔය ටික අහලා දැනගත්තාම තමයි කල්යාණ මිත්‍ර පුතජන කියනවොත් ඒ පුතජන කියන්නේ තාම ගෙඩි පිටින්ම එහෙමම නපුරමයි වන්දනා. එතකොට ඔතෙන්ට එන්න කටයුතු වැඩ පිළිවෙලකුත් තියෙනවා. නමුත් ඒ වැඩ පිළිවෙල කියන්නේ උගලට ඊළඟට වන්දන වෙන්නේ තේ හදලා මම හිතන්නේ ඊළඟට තියෙනවා වෙන්නේ ඇති. එහෙනම් ඊළඟ පස්ස වන්දනට අපි ඔතෙන්ට වෙ ටික තමයි භ්‍රමචර්යාව කියලා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා ආදි භ්‍රමචර්යය කියලා. භ්‍රමචර්යාවට මුල් වෙනවා. ඒ ටික ගැන අපි ටිකක් කතා කරමු.